හොඳයි එමනම් කවුරුත් ශබ්ද නගලා සාදුකාරයක් පවත්වන්න. පළමුවෙන්ම පංචශීලයේ පිහිටන්න තෙවරක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณา ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී
සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද අපි මේ සවස් වරුවේ සූදානම් වෙන්නේ ඉබ්බාගමුව රවින්දු තමර ධර්මනිකේතන සේනාසනයේහි පිහිටා තිබෙන සප්තබෝධි රුක්ඛාරාමයේ සිදු කෙරෙන උතුම් වූ බුද්ධ පූජාමය පින්කමකට සම්බන්ධ වෙන්නයි. ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන භික්ෂු මහා සංඝරත්නයේ උදෙසා සංඝ සතු කොට පූජා කරන්නට යෙදුන මේ උතුම් වූ පින්බිම 2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉදි කරන්නට යෙදුන පුණ්‍ය භූමියක්. විශේෂයෙන්ම රවීන්ද්‍ර සතරසිංහ මහත්මා ප්‍රධාන කොට ඒ පවුලේ සියලු දෙනාගේම කැපවීමෙන් යුක්තව දායකත්වයෙන් යුක්තව භික්ෂු මහා සංඝරත්නයේ වෙනුවෙන් සංඝ සතු කොට පූජා කරන්නට යෙදුන මේ උතුම් පින්බිම තුල මේ වස්සාන කාලයේ පුරාවටම නොයෙක් පින්කම් සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් අපේ වෛද්‍යතුමා ප්‍රධාන මේ විහාරස්ථානයට සම්බන්ධ මේ පිරිස ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මීට 3 මාසකට පෙර මේ විහාරස්ථානයේහි උතුම් වූ කටයුත්තක් සිද්ධ කළා. ඒ තමයි මේ වස්සාන කාලය තුල වස් කාලයේ ගත කරන ලෙස ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරන්නට යෙදුණා. ඒ අනුව එදා වැසිසලු පූජා කරලා ඒ වගේම සම්බුද්ධ පූජාවන් පවත්වලා උතුම් වූ බුද්ධ පූජාවන් පවත්වලා අටවිසි බුදුරජාණන් වහන්සේලාටම මේ විහාරස්ථානයේහි වස්වසන්නට වස් ආරාධනාවන් සිද්ධ කළා. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඒ වගේම ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රධාන කොට භික්ෂූන් වහන්සේලාටත් ඒ වගේම ප්‍රජාපති ගෝතමී භික්ෂුණීන් වහන්සේ ප්‍රධාන කොට ඒ භික්ෂුණීන් වහන්සේලාටත් පින්වතුන්ලා බොහෝම ශ්‍රද්ධාවෙන් වස් ආරාධනා කළා. ඒ වගේම සීවලී මහරහතන් වහන්සේ, ඒ වගේම මේ ලංකාදීපයට සම්බන්ධ ලංකා තලයට ධර්මයේ වැඩම කරවන්නට යෙදුන මහා මහින්ද ස්වාමින් වහන්සේ, ඒ වගේම විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවන්නට යෙදුන සංඝමිත්තා මහරහත් භික්ෂුණීන් වහන්සේ ප්‍රධාන කොට උතුම් වූ මහරහතන් වහන්සේලා කිහිප නමකටම පින්වතුන්ලා ගෞරවයෙන් යුතුව මේ විහාරස්ථානයෙහි වස්වසන්නට වස් ආරාධනා කළා. ඉතින් 3 මාසක් ගතවීම මුල් කරගෙන ගතවීම අවසානයේ මේ වප්පෝය දිනෙන් වස් කාලය අවසන් වෙනවා. ඉතින් මේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ප්‍රධාන කොට භික්ෂු මහා සංඝරත්නයට භික්ෂුණීන් වහන්සේලාට පින්වතුන්ලා මේ 3 මාසයේ පුරාවටම
උදෑසන බුද්ධ පූජාවන් පැවැත්තුවා, දහවල බුද්ධ පූජාවන් පැවැත්තුවා. ඒ වගේම සිවුරු පරිස්කාර බෙහෙත් හේත් ආදිය පූජා කළා. සවස් වරුවේ අෂ්ටපාන පූජා කරමින් මේ 3 මාසයේ පුරාවටම අපෝපස්ථාන කළා. ඒ වගේම උන්වහන්සේලා වස් කාලයේ ගත කරලා ආයිමත් උන්වහන්සේලාගේ ගම්බිම් කරා, ඒ වගේම වැඩ වාසය කරන ආවාස කරා වැඩම කරවනවා කියන උතුම් අදහස් ඇති කරගෙන සුවසේ වැඩම කිරීම සඳහා, පහසුවෙන් වැඩම කිරීම සඳහා පාවහන්, ඒ වගේම වැස්සෙන් ආවරණය වීම සඳහා කුඩා ආදියත් පින්වතුන්ලා අද දවසේ පූජා කරන්නට යෙදුණා. එවනම් අපි හැමදිනාම බුද්ධ පූජාවන් පවත්වන්නට ප්‍රථමයෙන් උතුම් වූ තුනුරුවන් වන්දනා කරමු. කවුරුත් ශබ්ද නගලා මාත් එක්කම තිරුවන් වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහිති. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති. වන්දාමි චේතියං සබ්බං සබ්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අඛා පත්ත
බුද්ධෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ සාදු සාදු සාදු. අපි හැම දිනාම බොහෝමත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ආසන මත අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් තැන්පත් කරන්නට යෙදුන මේ සියලුම පුද පූජාවන් තෙල් මල් පහන් සුවඳ දුම් ආදිය අෂ්ටපාන සහිත වූ මේ පරිස්කාර පූජාවන් ඇතුළු කොට මේ සියලුම පූජාවන් අටවිසි බුදුරජාණන් වහන්සේලාට පූජා කරමි. පූජාම වේවා කියන අදහසින් පින්වතුන්ලා කවුරුත් වැඳගෙන මේ විදිහට කියන්න. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේලා සියලු රාග ද්වේෂ මෝහ දුරු කළසේක විතරාගී වූසේක විත දෝසී වූසේක විත මොහී වූසේක සිත කය වචනය පිරිසිදු කළසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක සියලු කුසල ධර්මයන් උපදවා ගත්සේක අමා මහ නිවන අවබෝධ කළසේක බුදුරජාණන් වහන්සේලා දස බල ඥානයෙන්ද විශාරද ඥානයෙන්ද මහා කරුණා සමාපatti ඥානයෙන්ද අනන්ත බුද්ධ ඥානයෙන්ද සමන්විත වනසේක බුදුරජාණන් වහන්සේලා
සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේලා අනන්ත වූ සීලයෙන් යුතුවනසේක අනන්ත වූ සමාධියෙන් යුතුවනසේක අනන්ත වූ ප්‍රඥාවෙන් යුතුවනසේක බුදුරජාණන් වහන්සේලා අසමවනසේක අසම සමවනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ බබලන පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ සුමధుර ගිලන්පස මේ සුමధుර අෂ්ටපාන වර්ග පූජා කරමි පූජා වේවා මේ තැත් පූජා කරමි පූජා වේවා මේ සියලු ඖෂධ වර්ගයන් පූජා කරමි පූජා වේවා මේ සියලු පරිස්කාරයන්
පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාවන් මෙලොව සැනසීම පතා අමා මහ නිවන් සුව පතා බුදුරජාණන් වහන්සේලා උදෙසා සාදර ගෞරවයෙන් සාදර භක්තියෙන් පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජාම වේවා සාදු 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 ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 මේ පින්වත් පිරිස අද දවසේ මේ සවස් හරුවේ තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙලා සිල්වන්ත පිරිසක් හැටියට මේ පින්කම ආරම්භ කරලා ඉන් අනුතුරුව තුනුරුවන් ගුණ වන්දනා කරලා තැම්පත් කරගන්නට යෙදුණු පුද පූජාවන් අටවිසි බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් ඊටාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව පූජා කරගන්නට යෙදුණා.
එමනම් මේ සිදු කරගත් උදාර පුණ්‍ය ශක්තිය පළමු කොට මේ රවිදු තමර ධර්මනිකේතන සේනාසනේහි පිහිටා තිබෙන මේ සප්තබෝධි රුක්ඛාරාමයේහි වැඩ වාසය කරන සියලු දෙව්වරු මේ බෝධීන් වහන්සේ ආරක්ෂා කරන සියලු දෙව්වරු ඒ වගේම පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වඩ වඩාත් වර්ධනය කර ගනිත්වා දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආරක්ෂාව අපි හැම දිනාටම සැලසේවා දෙවියෝ දුතුම් වූ නිවනින්ම සනසීම ලබත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ විහාරස්ථානයේ නිර්මාතෘ අපේ රවීන්ද්‍ර සතරසිංහ මහත්මයා එම මැතිනිය ප්‍රධාන කොට පවුලේ සියලු දෙනා නමින් මිය පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සියලුම ඥාතීන්ටත් අප හැම දෙනා නමින් මිය පරලොව ගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම අපේ සතරසිංහ මහත්මයා එම මැතිනිය පවුලේ දූ දරු පිරිස ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටමත් අප සියලු දෙනාටමත් අපගේ ගුරුවර වැඩිහිටි දෙමාපිය සියලු දෙනාටමත් මේ උදාතර පින්කම් එකසේ අනුමෝදන් වීමෙන් තුනුරුවන් සතු සූවිසි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය කායික මානසික සුවපත් භාවයේ සැලසේවා දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා වහවහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙන මැරෙන දුක්ඛිත සංසාර ගමනින් අත මිදී ලබන අමා මහ නිවන පිණිසත් මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එහෙමනම් හැම දිනාටම සිතක් සාන්තියක් සැනසෙල්ලක් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් වාසනාවන්ත පින්වත්නි, ඔබ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දේශනා කොට වදාළ උතුම් වූ බුද්ධ දේශනාවන් ශ්‍රවණය කරන්නයි. පින්වතුන්ලා දන්නවා බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අද වෙනකොට සඳහන් වී තිබෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේලා තුලයි. ඒ අතර සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකයේ වශයෙන් පොත් වහන්සේලා 3 නමක් ධර්මයේ සඳහන් වෙනවා. මේ ධර්මයේ ස්කන්ධ හැටියට සලකද්දී සූත්‍ර ස්කන්ධ 21000ක්, විනය ස්කන්ධ 21000ක්, අභිධර්ම ස්කන්ධ 42000ක් වශයෙන් 84000ක් ධර්මස්කන්ධයේ හැටියට ධර්මයේ සඳහන් වෙනවා. ඒ අතර ලෞතර බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට හිතසුව පිණිස උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස දේශනා කොට වදාළ උතුම් වූ දේශනාවන් සඳහන් වන පොත් වහන්සේ නමක් තමයි සූත්‍ර පිටකය. සූත්‍ර පිටකය තුල පොත් වහන්සලා කිහිප නමක් වැඩ සිටිනවා. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, ඒ වගේම අංගුත්තර නිකාය, සංයුක්ත නිකාය සහ කුද්දක නිකාය වශයෙන් පොත් වහන්සේලා කිහිප නමක්ම වැඩ සිටිනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා බොහෝම ලස්සනට විග්‍රහ කොට වදාළ සූත්‍ර කොටස තමයි අංගුත්තර නිකාය. අංගුත්තර නිකායේ පොත් වහන්සේලා කීප නමක් වැඩ සිටිනවා. අංගුත්තර නිකාය පළවන පොත් වහන්සේ, දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන වශයෙන් පොත් වහන්සේලා 6 නමක් වැඩ වසනවා. එතකොට මේ ධර්මයේ පින්වතුනි කොහෙන් ගත්තත් අපට නිවන තමයි ඉස්මතු වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහායි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඉතින් අපි කල්පනා කළා මේ සූත්‍ර පිටකයේ සඳහන් වන සූත්‍ර පින්වතුන්ලාට පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස සාරාංශ කොට මේ සූත්‍රයේ සඳහන් වන ධර්මය කියා දෙන්න. අමතර කරුණු බහුලව විස්තර කරන්නේ නැතුව, වැඩි වශයෙන් විස්තර කරන්නේ නැතුව සූත්‍රය තුල සඳහන් වනම දහම් කරුණ පමණක් ඉස්මතු කරලා පින්වතුන්ට නිවන පිණිස මේ ධර්මය කියා දෙන්න. ඊට කලින් මා උපමාවක් කියන්නම් මේ ධර්මයේ සම්බන්ධයෙන්. හැබෑවටම පින්වතුනි මේ ධර්මයේ ඉගෙන ගන්න අපිට ආරම්භ කරන්න ඕන මෙතනින් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ හරියට
බුදුරජාණන් වහන්සේ උපමා කළේ මී පැණි පුරෝපු වාජනයක් වගේ කියලා. දැන් මී පැණි පීරිසියක් තිබ්බට පස්සේ මේ මී පැණි වාජනයට යම් කෙනෙක් මැද්දෙන් ඇඟිල්ල ගහලා දිවේ ගෑවත් ඒ පැණි රහ එනවා. අවසානයෙන් කෙලවරකින් දිවේ ගෑවත් ඇඟිල්ල තියලා ඒ මී පැණි වාජනේ එන්නේ එකම රස. ඒ තමයි පැණි රස. ඒ වගේ තමයි මේ ධර්මයේ මොන සූත්‍ර ඉගෙන ගත්තත් කොහින් මේ සූත්‍ර පෙරලලා ඉගෙන ගත්තත් ඒ තුල තියෙන්නේ නිවන් රසය. චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහාම තමයි අපිට මේ සූත්‍රය උපකාර වෙන්නේ. ඒ නිසා අපි මේ කොයි බුද්ධ දේශනාව ඉගෙන ගත්තත් අපිට ඒ තුල නිවන තියෙනවා. ඒ අනුව අපි පළමුවෙන්ම ඉගෙන ගන්නේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සූත්‍ර දේශනා. එතකොට මේ සූත්‍ර දේශනාවන් සඳහන් වන මේ අංගුත්තර නිකායේ පළමුවම සඳහන් වෙන සූත්‍ර වර්ගයේ හඳුන්වන්නේ ආහුණෙය්‍ය වර්ගයේ වශයෙන්. ස්වාමින් වහන්සේලාගේ මේ ආහුණෙය්‍ය ගුණය පිළිබඳව විග්‍රහ වන සූත්‍ර දේශනා. එහෙමනම් අපි දැන් මේ සූත්‍ර දේශනා කිහිපයක් කාල වේලාව අනුව ඉගෙන ගනිමු. අද අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ චතුත්තක නිපාතේට අයිති ආහුණෙය්‍ය වර්ගයේ සඳහන් වන සූත්‍ර දේශනා. පළමුවන සූත්‍ර දේශනාව පඨම ආහුණෙය්‍ය සූත්‍රය. පළමුවන ආහුණෙය්‍ය සූත්‍රය. ආහුණෙය්‍ය කියලා කිව්වේ පින්වතුන්ලා දන්නවා මහා සංඝරත්නයේ ගුණ අතර ආහුණෙය්‍ය කියලා කිව්වේ දුර ඈත ඉන්න ස්වාමින් වහන්සේලාට මහා සංඝරත්නයට දුර බැහැර ගෙවාගෙන ගිහින් දන්පැන් පූජා කරන්න සුදුසුයි. අපෝපස්ථාන කරන්න සුදුසුයි කියන එක. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේ. දවසක් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කරනවා සහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආහුණෙය්‍යෝ හෝති. කාරණා 6කින් සමන්විත භික්ෂුව ආහුණෙය්‍ය කියන ගුණයට යුක්තයි. එහෙම නැත්නම් ආහුණෙය්‍ය කියන ගුණයට ගැලපෙනවා. පාහුණෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස. කාරණා 6කින් සමන්විත භික්ෂුව තමයි ආහුණෙය්‍ය ගුණයට, පාහුණෙය්‍ය ගුණයට, දක්ඛිනෙය්‍ය ගුණයට, අංජලි කරණීය ගුණයට ගැලපෙන්නේ. එහෙම නැත්නම් ඒවා දරන්න සුදුසු වෙන්නේ. ඒ කාරණා 6 තමයි පළවෙනි කාරණාව. ඛතමේහි චහි ඉද බික්ඛවේ බික්ඛු චක්කුණා රූපං දිස්වා නේව සුමනෝ හෝති න දුම්මනෝ උපෙක්ඛෝ විහෙරති සතෝ සම්පජානෝ. පළවෙනි කාරණාව තමයි භික්ෂුවක් ඇහෙන් රූප දැකලා රාගසිතක් ඇති කරගන්නේ නැහැ. කැමැත්තක් ඇති කරගන්නෙත් නැහැ. අකමැත්තක් ඇති කරගන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් වාසය කරනවා. ඊළඟට කනින් ශබ්ද අහලා කැමැත්ත ඇති කරගන්නේ අකමැත්ත ඇති කරගන්නෙත් නැහැ. මධ්‍යස්තව වාසය කරනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරලා කැමැත්ත ඇති කරගන්නෙත් නැහැ. අකමැත්ත ඇති කරගන්නෙත් නැහැ. මධ්‍යස්තව වාසය කරනවා. ඊළඟට දිවෙන් රස විඳලා කැමැත්ත ඇති කරගෙන රාගය ඇති කරගන්නේ, අකමැත්ත ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගන්නේ, විදර්ශනා උපේක්ෂාව තුල වාසය කරනවා. ඊළඟට කයින් පහස ලැබලත් ඒ විදිහට කැමැත්තක් නැහැ, අකමැත්තක් නැහැ, මධ්‍යස්ත වෙනවා. උපේක්ෂාවෙන් වාසය කරනවා. ඊළඟට සිතට එන අරමුණු ගැන
කැමැත්තක් නැහැ, අකමැත්තක් නැහැ, ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, උපේක්ෂාවෙන් වාසය කරනවා. මෙන්න මේ කාරණා හයෙන් සමන්විත භික්ෂුව ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලිකරණීය, අනුත්තරං ලෝකස්සාති කියන ගුණයන්ගෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ තමයි පඨම ආහුනේය සූත්‍රයේ සඳහන් වන දහම් කාරණාව. ඊළඟට මේ පොත් වහන්සේ තුළ සඳහන් වන දෙවන සූත්‍රය තමයි ဒုတိ ය ආහුනේය සූත්‍රය. දෙවන ආහුනේය සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ දේශනාවත් බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. භික්ෂු සංඝයා අමතා බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කාරණා 6කින් සමන්විත භික්ෂුව ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයන්ගෙන් යුක්තයි. කාරණා 6කින් සමන්විත වූ භික්ෂුව මොනවද ඒ කාරණා? පළවෙනි කාරණාව තමයි ඉද භික්ඛවේ භික්ඛු අනේක විහිතං ඉද්දිවිදං පච්චුන හෝති. පළවෙනි කාරණාව තමයි භික්ෂුවක් අනේක විද වූ ඉරිදි ප්‍රාතිහාර පෑමෙන් සමන්විත වෙන්න ඕන. ඒ අතර උන්වහන්සේ විස්තර කරනවා නොයෙකුත් ඉරිදි ප්‍රාතිහාර ගැන. තනි කෙනෙක් හැටියට ඉඳලා විශාල පිරිසක් හැටියට පෙනී ඉන්න පුළුවන්කම, විශාල පිරිසක් හැටියට ඉඳලා තනි කෙනෙක් හැටියට පෙනී ඉන්න පුළුවන්කම, ඊළඟට කුරුල්ලෙක් වගේ ආකාශයෙන් ගමන් කිරීම, පොළවේ කිමිදලා වෙන තැනකින් මතුවීම, මහමූදේ පවා සක්මන් කිරීම, ජලයේ මතු පිට සක්මන් කිරීම, ඊළඟට මනෝකයින් මේ ගල් පර්වත ගොඩනැගිලි ආදී විනිවිද යන්න පුළුවන්කම ආදී ගුණයන්ගෙන් ආදී ඉරිදිවිද ඥානයන්ගෙන් සමන්විත වෙන්න ඕන. පළවෙනි ගුණය තමයි ඉරිදි ප්‍රාතිහාර පෑමේ හැකියාව. දෙවනි කුසලතාවය තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දිවස් නුවණින් යුක්ත වෙන්න ඕන. මේ මිනිස්සු ඇස ඉක්මවා ගියපු දිවසක් ඒ කෙනාට පිහිටන්න ඕන. දෙවියන් දකින්න, දෙවරුත් එක්ක කතා බහ කරන්න පුළුවන්කම. ඊළඟට ඉදිරිය දකින්න පුළුවන්කම. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වදාලා උතුම් වූ ගුණයක් හැටියට. ඉතින් යම් භික්ෂුවක් ළඟ මේ දිවස් නුවණ තියෙනවා නම් ඒ භික්ෂුව අර අපි කලින් කියපු ගුණයන්ට සුදුසුයි. ඊළඟට තුන්වෙනි එක තමයි පරචිත්ත විජානන ඥානය. හතරවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙන් සමන්විත වීම. පස්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා දිබ්බ සෝත ඥානෙන් සමන්විත වීම. හයවෙනි එක තමයි ආසවක්ඛේ ඥානෙන් සමන්විත වීම. මෙන්න මේ ඥානහයෙන් යම් භික්ෂුවක් සමන්විත නම් අන්නේ භික්ෂුව ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය කියන ගුණයන්ගෙන් ලෝකයට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට මේ සූත්‍ර කොටසේ සඳහන් වන තුන්වන සූත්‍රය. ඒ සූත්‍රයේ නම ඉන්ද්‍රිය සූත්‍රය. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අරමුණු කරගෙනයි දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි කාරණා 6කින් සමන්විත භික්ෂුව තමයි මේ ලෝකයේ අනුත්තර පුණ්‍ය ශ්‍රේෂ්ඨයේ බවට පත් වෙන්නේ. ආහුනේය පාහුනේය ආදී ගුණයන්ගෙන් යුක්ත වෙන්නේ. කාරණා 6කින් සමන්විත භික්ෂුව තමයි ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලිකරණීය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස කියන ගුණයන්ගෙන් යුක්ත වෙන්නේ. මොනවද ඒ කාරණා 6? ඒ කාරණා 6 තමයි ඉන්ද්‍රිය 6කින් සමන්විත වීම. පළවෙනි එක තමයි සද්ධින්ද්‍රිය. යම් භික්ෂුවක් තුල ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා නම්
අර කලින් කියපු ගුණයන්ට සුදුසුයි. ඊළඟට විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට මෙන්න මේ ගුණයන් ගෙන් සමන්විත ඒ වගේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඊළඟට චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති. සම්පූර්ණයෙන් තණ්හාවෙන් හිත නිදහස් වීම, චිත්ත විමුක්තිය. ඊළඟට අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කරගෙන වාසය කිරීමට මේ කාරණා දෙක අපි හඳුනනවා විද්‍යා විමුක්ති කියලා. එතකොට මේ කාරණාවිනුත් භික්ෂුවක් වාසය කරනවා නම්, මේ කාරණා දෙකෙනුත් යුක්තෝ භික්ෂුවක් වාසය කරනවා නම් අන්නේ භික්ෂුව තමයි වැඳුම් පිදුම් ලබන්න, දන්පැන් ලබන්න සුදුසු වෙන්නේ. ඊළඟට මේ සූත්‍රය පිටකේ සඳහන් වන 4 වන සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවේ නම බල සූත්‍රය. සවැත් නුවරදී වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි, කාරණා 6කින් සමන්විත භික්ෂුව තමයි ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය, පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයන්ට ගැලපෙන්නේ. මොනවද ඒ කාරණා 6? ඒ භික්ෂුවට තියෙන්න ඕන, දැන් අපි කලින් ඉගෙන ගත්ත ඉන්ද්‍රිය 6ක් ගැන. ඉන්ද්‍රිය කියන්නේ මේ ශරීරයට බද්ධ වෙලා තියෙන්න ඕනේ කාරණා. දැන් අපේ ජීවිතේ ඉන්ද්‍රිය 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිවකය, මනස. අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. අපි මේ කාරණා වලින් එක්කමයි අපි ජීවත් වෙන්නේ. ඒ වගේ අපි තුල ඉන්ද්‍රියක් හැටියට ශ්‍රද්ධාව පිහිටන්න ඕන. ඊළඟට වීරිය පිහිටන්න ඕන, සිහිය පිහිටන්න ඕන, සමාධිය පිහිටන්න ඕන, ප්‍රඥාව පිහිටන්න ඕන. ඒ වගේම යම් භික්ෂුවක් තුල මේ කාරණා බල හැටියට පිහිටන්නටත් ඕන. සද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, පඤ්ඤා බලය, ආසවානං khයං අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං දිත්තේම ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. ඒ බල පහෙන් යුක්තව කෙනෙක් සියලු ආශ්‍රව දුරු කරලා චිත්ත විමුක්තියත් ප්‍රඥා විමුක්තියත් ඇති කරගෙන, ඒ කියන්නේ විද්‍යාවත් විමුක්තියත් පහළ කරගෙන පහසුවෙන් යුතුව අභිඥා සහිතව වාසය කරන භික්ෂුවක් වෙන්න ඕන. ඔන්න එතකොට මේ කාරණාවලින් සමන්විත භික්ෂුව තමයි වැඳුම් පිදුම් ලබන්න, ඊළඟට දම්පැන් ලබන්න සුදුසු භික්ෂුවක් බවට පත් වෙන්නේ. ඊළඟ සූත්‍රය තමයි පඨම ජානීය සූත්‍රය. එතකොට මේකෙන් කියන්නේ පඨම ආජානීය සූත්‍රය කියන එක. ආජානීය කියලා කියන්නේ අස්වැයාට. අස්වැයෙක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව පළවෙනි සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවරදී. උන්වහන්සේ විස්තර කරනවා, පින්වත් මහණෙනි, කාරණා 6කින් සමන්විත ආජානීය අස්වැයෙක් තමයි රජ කෙනෙකුට ගැලපෙන්නේ. රජ කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන් කාරණා 6කින් සමන්විත අස්වැයෙක්. හැම අස්වැයෙක්ගේම පිටේ රජ කෙනෙකුට යන්න බෑ. ඒ අස්වැයාට තියෙන්න ඕනේ කාරණා 6ක්. ඒ තමයි ඒ අස්වැයා ඇසට රූප දැකලා එහෙ මෙහෙ දුවන්නේ නැතිව සංවර වෙච්ච අස්වැයෙක් වෙන්න ඕන. ඊළඟට කනට ශබ්ද ඇහෙනවා, ඒ ශබ්ද ඔස්සේ දුවන්නේ නැති සංවර වෙච්ච අස්වැයෙක් වෙන්න ඕන. ඊළඟට නාසයට ගඳ සුවඳ දැනෙනවා, ඒ ගඳ සුවඳ ගැන සංවර වෙච්ච අස්වැයෙක් වෙන්න ඕන. ඊළඟට රසය ගැන, පහස ගැන ඔන්න සංවර වෙච්ච අස්වැයෙක් වෙන්න ඕන. ඊළඟට ශරීර වර්ණය බොහොම ලස්සනට තියෙන අස්වැයෙක් වෙන්න ඕන. දැන් අස්වැයෙක්ගේ පිටේ යද්දී ඒ අස්වැයට වටපිට දකින්න ලැබෙන දේවල් ගැන සංවරයක් නැත්නම් ඒ අස්වැය අකීකරු වෙනවා. අස්වැය ඔහේ දුවන්න ගන්නවා.
අස්වේ කීකරු නම් ඒ අස්වැයා තමන් කරන කාරණාව හරියට කරනවා. රජුරුවොත් එක්ක පිටේ යද්දී දකින්න ලැබෙන දේවල් ගැන මේ අස්වැයා දුවන්නේ ඒ පස්සේ දුවන්නේ කනට ඇහෙනවා, ඊළඟට සුවඳ එනවා, මේවා සංවර කරගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ වගේම තමයි හරියට රජ්ජුරුවන්ට ගැලපෙන අස්වැයා වගේ මේ ශාසනයට භික්ෂුවක් ගැලපෙන්නේ ඒ භික්ෂුව ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය අනුත්තර පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති කියන ගුණයන්ට ගැලපෙන්නේ කාරණා හයකින් සමන්විත වුණොත්. ඒ තමයි ඇසට රූප දැකලා ඒ රූප ඔස්සේ දුවන්නේ නැති භික්ෂුවක් වෙන්න ඕන. කනට ශබ්ද ඇහුණට පස්සේ ඒ ශබ්ද ඔස්සේ දුවන්නේ නැති භික්ෂුවක් වෙන්න ඕන. ඊළඟට නාසයේ දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, කයට දැනෙන පහස ගැන, ඊළඟට සිතට එන අරමුණු ගැන දුවන්නේ නැති හොඳ සිහිනුවණින් වාසය කරන භික්ෂුවක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ඉන්ද්‍රයන් 6 සංවර භික්ෂුව. ඉන්ද්‍රයන් 6 ඔස්සේ දුවන්නේ නැති, කම්පා වෙන්නේ නැති, රාග දේශ මොහ ඇති කරගෙන වාසය කරන්නේ නැති ඉන්ද්‍රිය සංවරයන්ගෙන් යුක්ත භික්ෂුව. අර අපි කලින් ඉගෙනගත්ත ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණීය ආදී ගුණයන්ට සුදුසුයි. එහෙනම් අපිට තේරෙනවා මේ සූත්‍ර ඉගෙන ගද්දී වැඳුම් පිදුම් ලබන්න, දානමාන ලබන්න කොයිතරම්නම් සුදුසුකමක් ජීවිතේ තියෙන්න ඕනද? ඊළඟ සූත්‍රය තමයි ဒုတိ ආජානීය සූත්‍රය. දෙවන සූත්‍රය ආජානීය අස්වැක් උපමා කරගෙන සවැත් නුවරදී වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කරනෝ පින්වත් මහණෙනි, රජෙක් සන්තකව වාසය කරන අස්වැක් ඒ රජ්ජුරුවන්ට මේ තමන්ගේ අංගනේහි ඒ අස්වැයාව ගැටගසා තබා ගන්න පුළුවන්, ඒ අස්වැයාව තියා ගන්න පුළුවන් කාරණා 6කින් සමන්විත වුණොත් පමණයි. ඒ රජ්ජුරුවන්ගේ තියෙනවා මේ අස්වැයෝ ගැට ගහන ගාලක්. ඒ ගාලේ අකීකරු වල් අස්වැයන්ව තියාගන්න බෑ. කීකරු අස්වැයෝ විතරයි දඟලන්නේ නැතුව මේ ගාලේ තියන්න පුළුවන්. එතකොට මේ ගාලේ තියන්න පුළුවන් අස්වැයාට කාරණා 6ක් තියෙන්න ඕන. ඒ තමයි අපි අර කලින් ඉගෙන ගත්තා වගේම ඇස සංවර වෙච්ච අස්වැයෙක් වෙන්න ඕන, කන සංවර කරපු අස්වැයෙක් වෙන්න ඕන, නාසය දිව කය සංවර කරපු අස්වැයෙක් වෙන්න ඕන. ඒ වගේම හොඳ කාය බල ඇති ශක්ති සම්පන්න අස්වැයෙක් වෙන්නත් ඕන. ඒ වගේම තමයි මහණෙනි මේ සම්බුද්ධ ශාසනයේ නම් වූ මේ භූමියේහි හැම කෙනෙකුටම වාසය කරන්නට බෑ. ඒ කෙනා තුලත් තියෙන්න ඕනේ සංවරකමක්. හරියට රජ්ජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න අස්වැයා වගේ, රජ්ජුරුවන්ගේ අස්වගාලේ ඉන්න අස්වැයා වගේ මේ සම්බුද්ධ ශාසනයේ නම් වූ භූමිය තුල වාසය කරන භික්ෂුවක් සන්තකේ තියෙන්න ඕනේ කාරණා 6ක්. ඒ තමයි ඒ භික්ෂුව ඇස සංවර කරපු කෙනෙක් වෙන්න ඕන. කන සංවර කරපු කෙනෙක් වෙන්න ඕන. ඊළඟට නාසය සංවර කරපු කෙනෙක් වෙන්න ඕන. දිව, කය, ඊළඟට සිත කියන මේ ඉන්ද්‍රයන් 6 සංවර කරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන බාහිර ලෝකයට නොඇලී නොගැටී මුලා නොවි විදර්ශනා උපේක්ෂාවෙන් වාසය කරන භික්ෂුවක් වෙන්න ඕන. අන්නේ භික්ෂුව තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ආහුනේය, පාහුනේය, දක්ඛිනේය, අංජලි කරණීය ආදී ගුණයන්ට සුදුසු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඊළඟ සූත්‍රය තමයි අනුත්තරීය සූත්‍රය. සවැත් නුවරදී වදාළ දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි, මේ ලෝකයේ අනුත්තර වූ කාරණා 6ක් තියෙනවා. ඒ කාරණා 6 තමයි අනුත්තර කියලා කියන්නේ පින්වතුනි ශ්‍රේෂ්ඨයි කියන එක. ශ්‍රේෂ්ඨ වූ කාරණා 6ක් තියෙනවා.
ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන් කාරණා හයක් තියෙනවා. ඒ තමයි දස්සනානුත්තරිය. දකින දේවල් තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. සවනානුත්තරිය. අසන දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. ලාභානුත්තරිය. ලැබෙන දේවල් වලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. සික්ඛානුත්තරිය. හික්මීම තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. පාරිචර්යානුත්තරිය. සේවය කිරීම තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. ඊළඟට අනුස්සතානුත්තරිය. බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්තිය තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වීම. එතකොට දැකීම තුලින්, ඇසීම තුලින්, ලැබීම තුලින්, හික්මීම තුලින්, ඊළඟට ශ්‍රේවය කිරීම තුලින්, අනුගමනය කිරීම තුලින් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්. එතකොට අපේ ජීවිතයේ අපි මේ කාරණා දියුණු කළොත් අපටත් ශ්‍රේෂ්ඨත්වයටපත් වීමේ හැකියාව තිබෙනවා. ඊළඟ සූත්‍රය තමයි අනුස්සතිඨාන සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකයේ මෙනෙහි කරන්න ඕන කාරණා හයක් තියෙනවා. සවැත් නුවරදී වදාළ දේශනාවක්. අනුස්සති කියලා කිව්වේ මෙනෙහි කරන දේවල් තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම. දැන් අපි කලිනුත් ඉගෙන ගත්ත මේ ප්‍රතිපත්තිය තුලින් මෙනෙහි කරන දේවල් තුලින් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ කොහොමද කියන කාරණාව මේ අපි කලින් ඉගෙන ගත්ත සූත්‍ර දේශනාව තුලින්. දැන් මේ දේශනාවේ උන්වහන්සේ විස්තර කරනවා මේ ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න මොනවද මෙනෙහි කරන්න ඕන. කාරණා හයක් විස්තර කරනවා. බුදු ගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය, ධර්මයේ ගුණ මෙනෙහි කිරීම ධම්මානුස්සතිය, සංඝ රත්නයේ ගුණ මෙනෙහි කිරීම සංඝානුස්සතිය, සීලය ගැන මෙනෙහි කිරීම සීලානුස්සතිය, දන් දීම ගැන මෙනෙහි කිරීම ඡාගානුස්සතිය. ඊළඟට දෙවියෙක් වෙන්න ඕමනා කරන කාරණා තියෙනවා. කාරණා පහක් තියෙනවා. ඒ කාරණා බුදුරජාණන් වහන්සේ සීක බැල හැටියට ධර්මයේ උගන්වනවා. සද්ධා, සීල, සුත, ඡාග, පඤ්ඤා කියලා. මෙන්න මේ පංච සීක බල ධර්ම මෙනෙහි කිරීම. ඒකට කියනවා දේවතානුස්සතිය කියලා. ඔන්න මෙනෙහි කරන කාරණා හයක් තියෙනවා. ඒ තමයි මෙනෙහි කරන කාරණා හය තමයි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය සහ දේවතානුස්සතිය. ඔන්න අපි මෙනෙහි කරන දේවල් ගැන ඉගෙන ගන්නට යෙදුණා. ඉතින් ඒ දක්වා ඔන්න අපි උතුම් වූ කාරණා රාශියක් ඉගෙන ගත්තා. දැන් අපි සූත්‍ර 9ක් ඉගෙනගෙන තියෙනවා. අපි ඊළඟට ඉගෙන ගන්න සූත්‍ර දේශනාව තමයි මහා නාම සූත්‍රය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු නුවර නීග්‍රෝධාරාමයේ. ඉතින් දිනක් මහා නාම ශාක්‍යයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් කියනවා, ස්වාමීනි, මම වෙළඳාම් කටයුතු සිදු කරන්නට නගරයට පිටත් වෙලා යනවා. ඉතින් ඒ වගේම අනිකුත් වැඩ කටයුතු වෙනුවෙන් බාහිර ලෝකයක් එක්ක ගනුදෙනු කරද්දී මගේ හිතේ රාග, දේශ, මෝහ ආදී කෙලෙස් හට ගන්නවා. ඒ වගේ අවස්ථාවල මට හිතෙනවා මම මරණයටපත් වෙලා කොහේ උපදීද කියලා. ස්වාමීනි, මේ කරුණ ගැන ඔබ වහන්සේ දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාළ මහා නාම, ඔබ බය වෙන්න එපා. ඔබ රාග සිතින් මරුණත් නිරේ උපදින්නේ නැහැ. ද්වේෂ සිතින් මරුණත් නිරේ උපදින්නේ නැහැ. ඒ වගේම ඔබ මෝහ සිතින් මරුණත් නිරේ උපදින්නේ නැහැ. මොකද ඔබ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසිච්ච කෙනෙක්. ඔබ තුල දියුණු වෙච්ච කුසලය ඊට වඩා බලවත්. ඔබ තුල තියෙනවා කාරණා හතරක්. ඒ තමයි සෝතාපට්ටි අංග 4. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝ රත්නයේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදයක් ඔබතුමාට තියෙනවා. ඒ වගේම ඔබතුමා සතුව තියෙනවා ආර්යකාන්ත සීලය.
ඒ කියන්නේ ඔබතුමා පංචශීලය නොකඩ කොට ආරක්ෂා කරනවා. එතකොට මෙන්න මේ සෝතාපට්ටි අංග හතර ඔබ තුල තියෙන නිසා ඔබ ඒකාන්තයෙන්ම මරණින් මත්තේ දිව්‍ය ලෝකයක උපතක් කරා යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔන්න අපිට තේරෙනවා අපේ ජීවිතයේට මේ සෝතාපට්ටි අංග හතර ඇති කරගත්තොත් කොයිතරම් ආරක්ෂාවක්ද. ඒ සෝතාපට්ටි අංග හතර තමයි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන ප්‍රසාදය, ධර්මයේ පිළිබඳව නොසෙල්ලෙන ප්‍රසාදය, සංඝ රත්නයේ පිළිබඳව නොසෙල්ලෙන ප්‍රසාදය, ඊළඟට ආර්යකාන්ත සීලය. ඒ කියන්නේ නිවන පිණිස උපකාර වන සීලයක්. ගිහි පින්වතුන් නම් පන්සිල්. ඒ සීලය නොකඩ කොට ආරක්ෂා කිරීම. මෙන්න මේ කාරණා හතර යම් කෙනෙකු තුල තියෙනවා නම් ඒ කාරණා හතර තුල ස්ථාවර වුණා නම් එයා අනිවාර්යයෙන්ම දිව්‍ය ලෝකේ උපතක් කරා යනවා. ආත්ම හතක් ඇතුළත ඒකාන්තයෙන්ම උතුම් වූ අරහත්වයට පත් වෙනවා. එහෙමනම් අපි පළමුවන ආහුණේය වර්ගයේ සඳහන් වන සූත්‍ර දේශනා සියල්ලම ඉගෙන ගන්නට යෙදුණා. එහෙමනම් මෙන්න මේ සූත්‍ර කාරණා තුල සඳහන් වන උතුම් කරුණු ඉගෙනගෙන අපේ ජීවිතයටත් ඒ ධර්මයේ ගලපාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න අපි හැම දිනාම මහන්සි ගනිමු. ඒ සඳහා මේ උතුම් ධර්මයම උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න.